එහි විධායක සභාව තෝරාපත් කරනු ලැබුවා. ඔබට හඳුන්වා දෙනු ලැබුවා. විශේෂයෙන්ම මේ මාතර දිස්ත්‍රික්කය තුල සියලු ජනප්‍රජාවන්ට නායකත්ව දිය හැකි හැකියාවන්, දක්ෂතාවයන්, කැපකිරීම සහ උවමනාවන් තිබෙන ඉතාමත් ශක්තිමත් විධායක සභාවක් අද අප හඳුන්වා දෙනු ලැබුවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිවේදී, ව්‍යාපාරිකයන්, දේශපාලන ක්‍රියාධරීන්, දීවර සමිති නියෝජිතයින්, ඒ වගේම සුළු තේවතු හිමියන්, ඒ සම්මාගම් නියෝජනය කරන නියෝජිතයින්, ඒ වගේම ගුරු නියෝජිතයින් මේ ආදී විවිධ සමාජතල නියෝජනය කරන කණ්ඩායමකකින් අද බෙව මාතර විධායක සභාව ශක්තිමත් වී තිබෙනවා, ඉදිරිපත් කර තිබෙනවා. අපි හිතන වුන්ට පැවරන වගකීම ඉතාමත් විශාල වගකීමක්. විශේෂයෙන් මේ මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගී ජයග්‍රහණය සඳහා මෙහෙවීමට ඒ සඳහා තමන් නියෝජනය කරන ශේෂ්ත්‍ර පමණක් නෙවෙයි, මේ දිස්ත්‍රික්ක පුරා සෑම ගමකම නගරයකටම සෑම පුරවැසියෙක්ම මුණ ගැසෙමින් මේ විශාල දේශපාලන සංවාදය ඇති කරගනිමින් මේ ජනතාව සංවිධානය කිරීමේ මහඟු කාර්යභාරයක් ඔවුන්ට පැවරී තිබෙනවා. අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ තෝරාගනු ලැබූ විධායක සභාවට එම කාර්යභාරය සාර්ථකව ඉටු කිරීමට හැකියාවක් තිබෙන බව. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා මුළු මහත් රටේ ජනතාවගේ වමනාවන් නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ කොඩිය ඉහළටම ඔසවා තැබීමට ඔවුන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවා. ඒයි අද අපි කවුරුත් දන්නවා අපේ රටේ මාතෘ භූමිය ඇයගේ ඉතිහාසයේ මුහුණ දී තිබෙන දැවැන්තම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. ඔබ අප සියලු දෙනා මෙතෙන් දැක් රැස් වී තිබෙන්නේ කුමක් වෙනුවෙන්ද? මේ විදියට තවදුරටත් අංගලක් හෝ අපේ රට ඉදිරියට යාමට නොහැකි බවත්, ඉදිරියට නොයන බවත් අපි හැම දිනකටම දැන් පැහැදිලි. මා දන්නවා මෙතන මීට පෙර වෙනත් පක්ෂවලට වැඩ කරපු, වෙනත් පක්ෂවලට ඡන්ද දීපු, වෙනත් පක්ෂවල ක්‍රියාකාරීන් හිටපු බොහෝ පිරිසක් ඇත. හැබැයි මේ හැම පුරවැසියෙක් තුළම තිබුණ යහපත් ප්‍රාර්ථනාවක්. කිසිදු පුරවැසියෙක් කවරෝ දේශපාලන ව්‍යාපාරයකට ඡන්දයක් දුන්නේ නැහැ. රට මේ තරම් ප්‍රපාතයකට ඇදගෙන යන්න කියලා. දුන්නේ නැහැ. සෑම පුරවැසියාගේ අපේක්ෂාවක් තිබුණේ කුමක්ද? මේ රට යහපත් රාජ්‍ය බවට පත් කරාවේ. මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරාවේ. නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කරාවේ. රටේ අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ඇතුළු සේවාවන් දියුණු කරාවේ. මෙවැනි යහපත් බලාපොරොත්තුකින් යුතුව තමයි හැමදෙනාම ඡන්ද පොළට ගිලා කතරිගෙන්නේ. විශේෂයෙන්ම පහුගිය ජනාධිපති වර්ණයේදී මා දන්නවා මේ මාතර දිස්ත්‍රික්කයේ විශාල බහුතර සංඛ්‍යාවක් නේද ඡන්ද ලබා දෙනු ලැබේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන්. මා හිතන්නේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ ගත්තොත් ලංකාවේ කවුරු මේ සමාජික ඡන්ද ක්‍රමයේ යටතේ එවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා හිතන්නේ മന്ത്രിවරු 7 බෙදුනේ 6ට 1. 6ට 1. එවැනි විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්න පහුගිය මහමැතිවරණ සහ ජනාධිපතිවරණ. කුමක් වෙනුවෙන්? කුමක් වෙනුවෙන්? ඊටමත් යහපත් චේතනාවෙන්. අපේ රට තුළ නීතිය කඩා වැටී තිබෙනවා. ඒ නීතිය වෙනස් කරાવી කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙරේ විශ්වාසයක් තිබුණා. අපේ රට වංචාව, දූෂණය, නාස්තිය කියලා පැමිණි දේශපාලන සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතිය වෙනස් කරાવી කියලා බලාපොරොත්තුව සහිතව ඡන්ද ප්‍රකාශ කළා. අපේ රටේ ආර්ථික විශාල කඩාවැටීමකට භාජනය වී තිබෙනවා. මේ කඩාවැටීම මුදවාගෙන රට සංවර්ධනය කරાવી කියලා ගිල්ලා හතරයක් ගෙවුවා. කොච්චරද කියනවනම් සමහර අයගේ මතයක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක මහින්ද මහත්තයාට සෙල්ලම් කරන්න හම්බෙන්නේ කියලා.
මහින්ද මහත්තයට සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ. හැබැයි එවැනි විශාල බලාපොරොත්තු සහිතව අපේක්ෂාවන් සහිතව මෙරටේ මහත් ජනතාවක් ඡන්ද ලබා දීලා පාලන බලය අත්පත් කරගෙන දීර්ඝ කාලයක් ගත වීනේ. ගත වී තිබෙන්නේ ජනාධිපති ධූරයට නම් අවුරුදු 2යි චුක්ති කාලයක්. පාර්ලිමේන්තුවට නම් අවුරුදු 1කමාරකට වඩා අඩු කාලයක්. එනිසා එවැනි විශාල ජනවරම සහිත විශාල අපේක්ෂාවන් බලාපොරොත්තු සහිතව ගොඩනගාගත්තු පාලනය පිළිබඳ විශ්වාසය ඉතාමත් කෙටි කාලයක් ඇතුළත වේගෙන් කඩා වැටෙමින් තිබෙනවා. එමෙ සමහර අය මා දැක්ක ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයාට අවුරුදු 2ක් නාස්ති වී තිබෙනවා. ඒ නිසා ඉතිරි අවුරුදු 2 ගන්න ජනමත විචාරණයක් තියන්න කියලා. අපේ රටේ ඡන්ද කල් දාලා විශාල ලේවැග්රීම් සිද්ධ වෙච්ච මාතෘ භූමියක පය තබාගෙන අපි නැවත කියනවා ඡන්ද කල් තැබීම සඳහා ජනමත විචාරණයක් තියන්න කියලා. සැබවින් නම් දැන් කළ යුතු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉතුරු අවුරුදු 3 ඉන්නවාට කැමතිද නැද්ද කියලා ජනමත විචාරණයක් තියන්න. හරිනම් ඒ තරමට ජනතාවගේ විරෝධය වර්ධනය වී තිබෙනවා. ඒ පෞද්ගලික කේන්තියත් පෞද්ගලික ආරෝවත් පෞද්ගලික තරහ අර පිරිමහ ගැනීමක්ද නැත. එතන තිබෙන්නේ කුමක්ද? මේ කෙටි කාලය ඇතුළත අපේ රටේ පොදු ජනයා ජීවිතවලට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඇතිකොට තිබෙන විනාශකාරී බලපෑම තමයි ජනතාව කල්පනා කරමින් තිබෙන මේ පාලනය දැන් වෙනස් කළ යුතුයි කියන්නේ. අපි අවුස්සලා බැලුවොත් අපේ රටකට සිදුවිය හැකි සියලුම පන්නේ විනාශයන් සියලුම පන්නේ අනුතුරුදායක තත්ත්වයකට අපේ රට මුහුණ දී තිබෙනවා. කවර හෝ කෙනෙකුට අත ඔසවා නැගිට ප්‍රකාශයක් කළ හැකිද? මෙන්න මේ ශේස්ත්‍රයෙන් අපි ජයග්‍රහණ අත්පත් කරන් තිබෙනවා. මේ ශේස්ත්‍රය පිළිබඳ අපිට බලාපොරොත්තු සුබවාදී සීනයක් තිබෙනවා කියලා කවර හෝ ශේස්ත්‍රයක් කිවිය හැකියි. කිසිදු ශේස්ත්‍රයක් ඉතුරු වී නැහැ. සෑම ශේස්ත්‍රයක්ම කඩා වැටී තිබෙනවා. අපි විශේෂම විශ්වාස කළ යුතුයි රටක අනාගතය රඳා පවතින්නේ රටක ස්ථාවර භාවය රඳා පවතින්නේ ජනතාවගේ බලාපොරොත්තු අපේක්ෂාවන් යහපත් අරමුණු ඉටුවන්නේ ඒ රට මොනතරම් ප්‍රමාණකින් ආර්ථික වශයෙන් ශක්තිමත්ද නැද්ද කියන සාධකය මත. රට වැදගත්ම ශේෂ්ත්‍රය තමයි ආර්ථිකය. ආර්ථික වශයෙන් රට ශක්තිමත් නම් ඒ රට තුළ නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කළ හැකියි. ආර්ථික වශයෙන් රට සමෘද්ධිමත් නම් ඒ රට තුළ යහපත් සමාජයක් නිර්මාණය කළ හැකියි. ආර්ථික වශයෙන් රට ශක්තිමත් නම් සෞන්දර්ය, චිත්‍ර, කලාව, සංස්කෘතිය අත්විඳින මිනිස් පරපුරක් නිර්මාණය කළ හැකියි. ආර්ථික වශයෙන් රට ශක්තිමත් නම් අධ්‍යාපන ප්‍රවාහන සෞඛ්‍ය වැනි සේවාවන් වර්ධනය කළ හැකියි. ආර්ථික වශයෙන් රට ශක්තිමත් නම් සෑම පුරවැසියෙකුම තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට සරල ආදායමක් උපයාගත හැකියි. ආර්ථිකමය වශයෙන් රට ශක්තිමත් නම් සෑම දරුවෙකුටම තමන්ගේ අනාගතය පිළිබඳ සුබ සීනයක ජීවත් විය හැකියි. එනිසා රටක ප්‍රධානම කාර්යභාරය ඒ රට මොනතරම් ප්‍රමාණයකින් ආර්ථික වශයෙන් ශක්තිමත් කරනවද නැද්ද කියන සාධකය. එහෙත් මේ පාලක කණ්ඩායම් දීර්ඝ කාලයක් අපි ආර්ථික ප්‍රශ්න පස්සෙක තබා වෙන වෙන ප්‍රශ්න අපි ඉදිරිපිට නිර්මාණය කොට තිබ්බා. 1994 නම් 17 වසරක සාපේ 1999 ජනාධිපතිවරණදී අවසන් බෝම්බි 2005 දිනම් යුද්ධයේද සාමගි විසුමද 2010 දිනම් යුද්ධය අවසන් කරන්න දායකුනේ ජනාධිපතිවරයාද හමුදාපතිවරයාද 2015 දිනම් යහපාලනය 2019 දිනම් ජාතික ආරක්ෂාව. හැබැයි ප්‍රමුඛ ආර්ථිකය මේ දීර්ඝ මෑත ඉතිහාසයේ දශක 3කට ආසන දේශපාලනයකදී මැතිවරණයකදී තීරණාත්මක ප්‍රශ්න බවට සාකච්ඡා වුණේ නැහැ. මේ රට ගොඩනැගීම සඳහා තමන් සතු තිබෙන ආර්ථික උපාය මාර්ගය කවරේද? ඒ තීරණාත්මක වුණේ නැහැ. හැබැයි අද අපි හැම දෙනාම රට පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටී තිබෙන්නේ කුමක් නිසාද? ආණ්ඩුව පිළිබඳ විවේචන ගොඩනගී තිබෙන්නේ කුමක් නිසාද? තමන්ගේ ජීවිතය අසීරුතාවයට පත් වී තිබෙන්නේ කුමක් නිසාද? ආර්ථිකය නිසා.
හැබැයි ජනතාව ආණ්ඩු තෝරාගත්තේ ආර්ථික සාධක මත නෙවෙයි වෙනස් සාධක මත. ඔවුන් විසින් නිර්මාණය කරන ලද සාධක මත. මතක තබා ගන්න. ඔවුන් විසින් නිර්මාණය කරන ලද සාධක තමයි මැතිවරණය ප්‍රමුඛ කරන ගත්තේ ඡන්දය ලබා දීම. පසුගිය ජනාධිපතිවරයෙකුට නම් ප්‍රධානම සාධකය මොකද්ද? පාස්කු ප්‍රහාරය. දැන් විශාල සැකයකට තුඩු දී තිබෙනවා ඒ නිර්මාණය කරන ලද ගැටලුවක්ද කියන කරුණ. මම මේ පිළිබඳව දීර්ඝව කතා කරන්න යන්නේ නේ. ඔවුන් විසින් අප වෙත විවිධ ගැටලු නිර්මාණය කොට ඒ මත අපිට තීන්දුව ගන්න බල කරනවා. සැබවින්ම ජනතාව තීන්දුව ගත යුත්තේ තමන්ගේ පාලක කණ්ඩායම තෝරාපත් කර ගැනීම වෙනුවෙන් කවරක්ද ආර්ථික උපාය මාර්ග. ඒක වැදගත්. අද මේ රට සිදුවී තිබෙන මේ ව්‍යසනයේ සියල්ලකම පතුලේ තිබෙන්නේ ආර්ථිකය. එයි අපි ආර්ථික වශයෙන් විශාල ලෙස කඩාවැටුණු රටක්. පසුගිය ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා වෙනකොට රටේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 17.3යි. ට්‍රිලියන කියන කෝටි ලක්ෂය. කෝටි 17 ලක්ෂ 30000යි 2021 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදාට අපේ ණය ප්‍රමාණය. 1950 දී අපේ ණය ප්‍රමාණය කෝටි 100යි. 2021 ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා වෙනකොට අපේ ණය ප්‍රමාණය කෝටි 17 ලක්ෂ 30000යි. ඒ ණය ගණනය කරලා තිබෙන්නේ රජයේ ආයතන ණය අයින් කරලා. පෙට්‍රෝලියම්, විදුලි බල මණ්ඩලය, එයා ලංකා ඒ ණය අයින් කරලා. රාජ්‍ය ආයතන ණය ප්‍රමාණය ට්‍රිලියන 1.3යි කෝටි 1 ලක්ෂ 30000යි. තෙල් සංස්ථා විතරක් ණය ප්‍රමාණය කෝටි 65000යි. කොතනද තිබෙන්නේ? මධ්‍ය භාණ්ඩයේ ණය ප්‍රමාණය කෝටි 17 ලක්ෂ 30000ක ණය පංගුව කිරවී තිබෙනවා. වාර්ෂික රජයේ ආදායම ණය පොලි වාරිකය ගෙවා ගැනීමට ප්‍රමාණවත් නැහැ. අවසන් වාර්තාවේ 2021 අප්‍රේල් මාසෙද 2021 අප්‍රේල් මාසේ 2021 අප්‍රේල් 30 දක්වා මුල් මාස 4 ණය වාරිකය වෙනුවෙන් ආණ්ඩුව වැය කරලා තිබෙනවා බිලියන 310ක්. පොලි වාරිකය වෙනුවෙන් ආණ්ඩුව වැය කොට තිබෙනවා බිලියන 366ක්. අනෙක් වියදම් වෙනුවෙන් ආණ්ඩුව වැය කොට තිබෙනවා බිලියන 1002ක්. රජයේ අනිකුත් වියදම් බිලියන 1002යි. ණය වාරිකය බිලියන 310යි. පොලි වාරිකය බිලියන 366යි. ඒ කියන්නේ බිලියන නේද? ඔක්කොම එකතු වුණාම බිලියන 1678යි. ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ මුල් මාස 4 රජයේ ආදායම බිලියන 1678යි. රජයේ වියදම රජයේ ආදායම බිලියන 482යි. අපි මේක දිනයක 120 බෙදුවොත් රජයේ දවසක ආදායම බිලියන 4යි. රජයේ දවසක වියදම බිලියන 14යි. ආණ්ඩුවේ දවසක ආදායම කෝටි 400යි. ආණ්ඩුවේ දවසක වියදම කෝටි 1400යි. දවසකට කෝටි 1000ක් මදි. කොතනද අපේ රට තිබෙන්නේ? මොකක්ද අපිට අත්පත් කරන් තිබෙන ආර්ථික සංවර්ධනය? දවසකට වියදම් වෙන කෝටි 1000ක් අතිරේක වශයෙන් වමනා වී තිබෙනවා. භාණ්ඩාගාරයේ ලැබෙනකොට භාණ්ඩාගාරයේ දවසකට කෝටි 400ක් කෙනෙකුට භාණ්ඩාගාරය විසින් දවසකට කෝටි 1400ක් වියදම් කළ යුතු තිබෙනවා. කොතනද මේ රට තිබෙන්නේ? මේක අපි මේ රට ආදරේ, මේ රට පිළිබඳ ගෞරවයක් තිබෙනවා, අභිමානයක් තිබෙනවා. හැබැයි ආර්ථික වශයෙන් අපේ රට ඉංගන රටක්. මොකද බව? එහෙම නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. ණයවල විශාල පංගුව පමණක් නෙවෙයි අපි ණය ගෙවා ගත නොහැකිව තිබෙනවා. ණය ගෙවා රජයේ මුළු ආදායම ණය ගෙවා ගැනීමට ප්‍රමාණවත් නැතුව තිබෙනවා. අපේ ණය වර්ග දෙකක් තිබෙනවා. එකක් දේශීය ණය, අනිත් එක විදේශීය ණය. දේශීය ණය අපි අරගෙන තියෙන රුපියල් වලින් පියගම සල්ලි අච්චු ගන්න ෆැක්ටරි දිවාරය දොඹලා 5000 කන්ටේනර් ගණන් අච්චු ගසා ඒ වගේ වුන් තිබෙනවා. හැබැයි විදේශී ණය අපිට ගෙවා ගන්න විදිහක් නැහැ. අපිට ඩොලර් මුද්‍රණය කරන්න බෑ. අපි ඩොලර් උපයාගත යුතුයි. හැබැයි අපිට ඩොලර් උපයාගන්න බැරි වී තිබෙනවා. අපිට වසරකට ආසන්න වශයෙන් පිටරටින් බහන්න ආනයන කිරීම වෙනුවෙන් ඩොලර් කෝටි සාමාන්‍යගත ඩොලර් බිලියන 20ක් අවශ්‍යයි. ඩොලර් බිලියන 20ක් කියලා කියන ආසන්න වශයෙන් ගත්තොත් නේද? සාමාන්‍යයෙන් අපි දන්න බිලියනයක් කියන්නේ 100යි 120 මෙඩනම ඩොලර් කෝටි 2000ක් ඕන. අපි ඩොලර් බිලියන 20ක් අවශ්‍ය ආසන්න වශයෙන් පිටරටින් බහන්න ආනයන කරන්න.
පිටරට බහන්න විකුණලා අපිට ආසන්න වශයෙන් අපිට ඩොලර් බිලියන 12යි. ඒකට අපිට ඩොලර් බිලියන 8ක් ඩොලර් කෝටි 800ක් අතිරේක වශයෙන් අවශ්‍යයි පිටරටින් බහන්න ආනයනය කරන්න. අපිට ඩොලර් බිලියන 12ක් හම්බෙන පිටරට බහන්න විකුණලා ඩොලර් බිලියන 20ක් අපිට අවශ්‍යයි පිටරටින් බහන්න ආනයනය කරන්න. ඩොලර් බිලියන 8ක් අපිට අවශ්‍යයි බහන්න ගිහින්. මේ ජනවාරි මාසයේ ඉඳන් ලබන ජනවාරි මාසය දක්වා අපිට ඩොලර් වලින් ගත්ත ණය ප්‍රමාණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 6.7ක් ඕන. බහන්න ගිහින් ඩොලර් බිලියන 8ක් ඕන. ණයපොලි වාරිකේ ඩොලර් වලින් ගෙවන්න ඩොලර් බිලියන 6.7ක් ඕන. අපි ඩොලර් බිලියන 14.7ක් උපය ගන්න ඕන. කොහොමද උපයන්නේ? මෙතන අපි හිරවි තිබින්නේ. ඩොලර් බිලියන 14.7ක් අවම වශයෙන් මේ කරුණු දෙකට අවශ්‍යයි. බහන්න ආනයනය කරන්න ඒ වගේම ණය ගෙවන්න. අපිට විදේශගත ශ්‍රමිකයන්ගේ ආසන වශයෙන් බිලියන 7.5ක් වගේ ආවා. ඒක ගෙන්න ගන්නත් දරුණා. ගිය අවුරුද්දේ ජූනි මාසේ නම් දෙසැම්බර් මාසේ වෙනකොට 2020ට සාපේක්ෂව 2021 විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 2කින් අඩු වුණා. හරියටම ගත්තොත් ඩොලර් මිලියන 2055කින් අඩු වුණා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආදායම අඩු වෙන්න පටන් ගත්තා. එයි විදේශගත ශ්‍රමිකයන් ලංකාවෙන් රැකියා කරන ප්‍රමාණය අඩු වෙලා නෙවෙයි. මේ හිර කරගත්තු විනිමය අනුපාත කරා විදේශගත ශ්‍රමිකයන් ඩොලර් එවනක නතර වුණා. එවන නීත්‍යානුකූල නොවන මාර්ග වලට අවතීර්ණ වුණා. ඩොලර් බිලියන 2ක් අපිට අහිමි වී තිබෙනවා ගිය අවුරුදු මුල් මාස අවසන් මාස 7 ඇතුළත විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම. අපිට ඒ ආදායමත් කඩා වැටෙමින් තිබෙනවා. ඊළඟ ගත්තොත් අපේ තිබුණු නිෂ්පාදනයන් අපිට තිබුණා. ඒ නිෂ්පාදනත් කඩා වැටී තිබෙනවා. ඒ නිසා ඩොලර් උපයා ගන්න බැරි තැනකට අපේ රටපත් වී තිබෙනවා. එහි ප්‍රතිඵල කුමක්ද? එහි ප්‍රතිඵල තමයි කන්ටේනර් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වරාය ඉර වෙලා තිබෙනවා. ඒ ප්‍රතිඵල තමයි කිරිපිටි නැති වී තිබීම. ඒ ප්‍රතිඵල තමයි දශක 5කට වඩා වැඩි අඛණ්ඩව සපුකස්කන්ධේ දැල්වෙන් තිබුණු ගිනිදල්ල අද නිවා දමන සිදු වී තිබෙනවා. ලංකාවේ තෙල් පිරිපාදුව වහලා තිබෙනවා බොරතෙල් ගේන සල්ලි නැතුව. අද විශාල සාකච්ඡාවක් තිබෙනවා. විදුලිය කපනවද නැද්ද? බලාගාර ටික දුව ගන්න. දැවතිල් ටික උපයා ගන්න විදියක් නෑ. බලාගාර ටික දුවන්න ඩීසල් ටික ගෙන්න ගන්න විදියක් නෑ. විදුලි කප්පාදුවකට යොමු වෙමින් තිබෙනවා. බලශක්තිය ඇමති තෙල් සංස්ථාව වාර අමාත්‍යවරයා කියනවා කුමක්ද කියලා. ලයිට් දාගෙන හිටියොත් පයින් යන්න වෙනවා. වාහනේ ගියොත් කරවලින් ඉන්න වෙනවා. අපි කියන්න ඕන කෙතුමා කියනවා. ඒක වෙලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතින් අපිට කියන්න පුළුවන් ආර්ථිකයේ කොතනද අපි ජයග්‍රහණයක්පත් කරන් තිබෙන්නේ? ඒ නිසා මොකද්ද සිදු වී තිබෙන්නේ? අපිට හතර අතේ ණය ගන්න සිදු වී තිබෙනවා. ණය ගැනීම හරහා සිද්ධ වෙන්නේ කුමක්? ඔයගොල්ලෝ දන්නවා පහුගියද ගිය අවුරුද්දේ මාර්තු මාසේ චීනෙන් යුවාන් බිලියන 10ක් ඉල්ලුවා. චීන කිව්වා අපි ණය මුදල ලබා දෙන්න. හැබැයි වහම පෝර්ට් සිටි පණ සම්මත කරලා දෙන්න කිව්වා. අපි යුවාන් බිලියන 10ක ණය මුදල ගත්තා. පෝර්ට් සිටි පණ සම්මත කරලා දුන්නා. පහුගියදා බැසි රාජපක්ෂ ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිහලා කිව්වා අපිට තෙල් ගේන්න විදියක් නැහැ. පරිප්පු ගේන්න විදියක් නැහැ. සීනි ගේන්න විදියක් නැහැ. අපි ඩොලර් මිලියන 500ක් දෙන්න කිව්වා. ඉන්දියාවෙන් කිව්වා අපි ඩොලර් මිලියන 500ක් දෙන්නම් තෙල් ගේන්න. හැබැයි තෙල් ටැංකි ටික අපිට පවර්ලා දෙන්න කිව්වා. ඒක පවර්ලා දුන්නා. දැන් නැවත චීනයත් එක්ක සාකච්ඡාවක් තියෙනවා. ඩොලර් බිලියනක ණයක් ගන්න. ඩොලර් බිලියන ණය ගන්න නම් චීනය කියන මොකද්ද? අපිට කොළඹ වරායේ දැන්ට වරාය අධිකාරී කරන සේවාවන් සපයන මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා කොළඹ වරායේ භූමියෙන් අක්කර 13ක් දෙන්න කියනවා. එක්සත් ජනපදයෙන් අපි ණයක් කිල්ලනවා කියනවා. අපිට බලාගාර ටික දෙන්න කියනවා. මොකද්ද සිදු වී තිබෙන්නේ? අවසානයේ සියලු ජාතික සම්පත් අපිට අහිමි වෙමින් තිබෙනවා. දැනට සෙලෙන්දිව කියලා ආයතන ගොඩනගලා ඒ ආයතන විකිණීම සඳහා ආයතන විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කොට තිබෙනවා. කොළඹ ඉතාම පෞරාණික ගොඩනැගිලි යෝග ගොඩනැගිලි විකුණන්න දාලා තිබෙන්නේ. ගෆූර් බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙන්නේ. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් එක විකුණන්න දාලා තිබෙන්නේ. මහත්කපල් කාන්තෝරුව පිහිටි බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙන්නේ. විදේශගත අමාත්‍යාංශ පිහිටි බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙන්නේ. කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදා කඳවුර පිහිටි ඉඩම ගුවන් හමුදා කඳවුර එතනින් අයින් කරලා ඒක විකුණන්න දැම්මා. ගුවන් හමුදා කඳවුරට අයිති පිට්ටනිය ඒක විකුණන්න දැම්මා. මරයින් ඩ්‍රයිව් වල අක්කර 4ක් විකුණන්න දැම්මා. රටේ සියලු ජාතික සම්පත් අපිට අහිමි වෙමින් තිබෙනවා. අවසානයේ අපිට මොකද සිදු වී තිබෙන්නේ? බලාගාර අයිති නැති රටක්, වරාය වල අයිති නැති රටක්, තෙල් ටැංකි අයිති නැති රටක්, කොළඹ වාණිජ ඉඩම් අයිති නැති රටක්, කොළඹ පෞරාණික ඉඩම් අයිති නැති රටක්, කොළඹ පෞරාණික බිල්ඩින් අයිති නැති රටක්. රටක්ද? අපි ඔබෙන් අහන්නේ රටක්ද?
අවසානයේ අපිට රටක් අහිමි වී තිබෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් මේ කඳවුරු දෙකක් මාරුවෙන් මාරුවට රට පාලනය කරලා රටකට විය හැකි සියලුම පන්නේ විනාශයන් සිදු කොට අමාරයි අපට අද රටක් ඉතුරු වී නැත. රටක් කියන්නේ කුමක්ද? ඒ රටේ බලාගාර අයිති නැත්තම්, ඒ රටේ වරායවල අයිති නැත්තම්, ඒ රටේ තෙල් ටැංකිය අයිති නැත්තම්, ඒ රටේ ඉඩම් අයිති නැත්තම් ඒක රටක් නෙවෙයි. ക്ഷേම භූමිය. එනස අපි ආරාධනා කරන්නා මේ දීර්ඝ කාලයක් මේ ගමන් කරමින් තිබෙන ව්‍යසන මාවතෙන් අපේ රට ගලවා ගත යුතුද නැතිද? අමහන්න ඔබගේ. අපි මේ මාවතේ මේ යන්න දෙනවද? මේ තව දුරටත් ඉවසා වදාරගෙන පස්සකට වී අපි බලා සිටිය යුතුද? එසේ නැත්නම් අපි මේක වෙනස් කළ යුතුද? අපි අද ජාතික ජනබලවේගයේ මේ සමුලව පවත්වලා අපිට ආරාධනා කරන්න ආවේ. අපි ඇස් ඉදිරිපිට මේ දිවිමින් තිබෙන විනාශකාරී මාවත, අපි ඇස් ඉදිරිපිට අපේ දුව දරුවන්ගේ අනාගතය බිලිදෙමින් තිබෙන මාවත, අපි ඇස් ඉදිරිපිට අපේ දුව දරුවන්ට අනාගතයක් අහිමි කොට තිබෙන මාවත වෙනස් කිරීම සඳහා එකතු වෙන්න කියන පණිවිඩය අරගෙන තමයි අපි මාතර තමුන්වන්සලා හම්බෙන්න ආවේ. එකතු වෙන්න. මේක වෙනස් කරන්න. ඒතර කට්ටිය යන වෙනස් කරන්න පුළුවන්. අමාරු. අසීරු අපි එක දන්නවා. අපි මේ වේදිකාවට නැගලා මේ කතා කරන්නේ පහසු මාවතක් පිළිබඳ නෙවෙයි. අමාරුයි. හැබැයි අපි තීරණය කරන්න ඕන ලේසිද පහසුද කියන එකට වඩා කල යුතුද නැතිද? පළමු තීරණය. මේ කල යුතුද නැතිද? ආනොබගේ. නෑ අපිත් අපේ වැඩක් බලාගෙන අපි අපේ පාඩුවේ ජීවත් වෙමු. ඔන්න ඔහේ ඕන දෙයක් වුණා වෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මේ ගමන් මාවත තීරණාත්මක ලෙස අපි වෙනස් කළ යුතුයි කියලා අධිකරණයකට එනවාද? මා හිතන අපිට තෝරාගත යුතු මාවත් දෙකක් නැහැ. අපි තාමත් නිශ්චිත සම්දිස්ථානයකට ඇවිල්ලා තිබෙනවා. අපි ගාව තියෙනවා අපි ඉදිරිපිට පාරවල් දෙකක් තිබෙනවා. හැබැයි තෝරාගත යුතු එක මාවතයි තිබෙන්නේ. පාරවල් දෙක මොකක්ද? මේ පැරණි අසාර්ථක යල්පිනු මජර කිලිටි වුණු දූෂිත අපරාධකාරී ඒ දේශපාලන මාවත ඉදිරියට යන්න ඕන එක පාරක් තිබෙනවා. තව පාරක් තිබෙනවා මේ විනාශකාරීත්වයෙන් ගොඩ අරගෙන අපේ රටේ දුව දරුවන්ට අනාගතය පිළිබඳ සිහිනය, අනාගතය පිළිබඳ බලාපොරොත්තුව, මෙරට සුබදායි අනාගතයක් නිර්මාණය කිරීමේ විසඳුමේ මාවත. දැන් අපි තෝරා ගන්න ඕන මේ මාවත දෙකෙන් දෙකයි. අපි ඔබට ආරාධනා කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ විසඳුමේ මාවත තෝරා ගමු. හැබැයි ඒ මාවත ටිකක් අසීරුයි. අපි දන්නවා. ඔවුන් ගාව ධනෙ තිබෙනවා. ඔවුන් ගාව බලය තිබෙනවා. ඔවුන් ගාව මාධ්‍ය බලය තිබෙනවා. නේද? ඔවුන් ගාව නේද? අනීතික බලය තිබෙනවා. ඒ නිසා අපි දන්නවා අපි ඉදිරිපිට එන සතුරාගේ ශක්තිමත් භාවය පිළිබඳ අපිට ඉතාමත් හොඳ ඇගීමක් තිබෙනවා. ਉਹ ශක්තිමත්. ਉਹ දේශපාලන වශයෙන් දුබල වී තිබුණාට ඔහුට අනිත් ඒ වගේම ඔහු ශක්තිමත්. එනං ඒ පරාජයටපත් කළ හැකි වන්නේ කෙසේද? තනි හුදකලා ලෙස තැන් වල ගුලි ගැහිමින්, අඬා වැටෙමින්, බැනවදිමින් හුදකලා වෙමින් නෙවෙයි. මේ බිඳ හැලියක් කියවන්නේ ඒකට මුහුණ දිය හැකි ශක්තිමත්ම ජනපෞර නිර්මාණය කිරීමෙන්. ඒක අදිදාස්. ඒ පරාජයටපත් කළ හැකි වන්නේ එසේ. ඒ බලය තිබෙන ඕගොල්ලෝ ගාව. බලය තිබෙන ජනතාව ගාව. අපි මැතිවරණය කරන්නේ කුමක්ද? ජනතාව ගාව තිබෙන බලය తాවකාලිකව පාලක කණ්ඩායමකට බාර දෙනවා. හැබැයි ඒ ජනතාව අවදි කරන්න ඕන. ඒ ජනතාව මත පණිවිඩයක් ගෙනියන්න ඕන. ඒ ජනතාව එක රැහැකින් නේද? එක නූලකින් එකට ගැට ගහන්න ඕන. හැම කෙනාම ධම්වල තනි පුරුක වෙනුවට එද පුරුක් ඔක්කොම සමුදායයකට කොට ගෙවුණු ධම්වල බවට පත් කරගන්න මහා මිනිස් පවුරක් අපි ගොඩ නගන්නවා. ජාතික ජනබලවේගය යනු අන්නේ මිනිස් පවුරයි. වෙන මොකුත් නෙමෙයි. පක්ෂ ඔව් ජනතා විමුක්ති පෙරමුණ අපිට පක්ෂයක් තිබෙනවා. අපේ රතු කොඩිය තිබෙනවා, රතු තොප්පිය තිබෙනවා, අපේ මේ ඉදිරියේ තිබෙනවා, අපේ උරුස්සම ව්‍යාපාර තිබෙනවා, අපේ සටන් ක්‍රියාමාර්ග තිබෙනවා. ඒක පක්ෂේ. ජාතික ජනබලවේගය ඒ පක්ෂේ ඉක්මවා යන ලද මිනිස් සමූහය. ඒ නිසා ගමේ අපි ආරාධනා කරනවා කොළ කොඩිය නිල් කොඩිය ඉක්මවා යන ජාතික ව්‍යාපාරය, මහජන ව්‍යාපාරය. අද අපේ රට අවශ්‍ය වෙ තිබෙන කුමක්ද? මේ රට අපේ නිදහස් කර ගැනීම සඳහා,
මේ කඩා වැටී තිබෙන විනාශ භාවයට පත් වී තිබෙන රට නිදහස් කර ගැනීම සඳහා නව නිදහස් මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. පක්ෂ, පාට, ජාතීන්, ආගම් සියල්ලම පසක තැබූ ඊට වඩා උඩින් අපේ රටේ ජාතික අභිලාෂයන් පෙරට ගින මහජන ව්‍යාපාරයක් වුණා. ඒ මහජන ව්‍යාපාරය තමයි මේ ගොඩනගා තිබෙන්නේ. මා දන්නා මෙතන ඇති මීට පෙර දේශපාලන පිළිබඳ අවධානය යොමු නොකරපු දේශපාලන පිළිබඳ උනන්දුවක් නොදක්වපු බොහෝ පිරිස් මෙතන ඉදී. මේ වේදිකාව මීට පෙර දේශපාලන වේදිකාවට ගොඩ නොවැදුණු දේශපාලන පිළිබඳ ඒ තරම් ක්‍රියාකාරී මැදිහත් නොවුණු පිරිස් ඉන්නවා. හැබැයි අපි දැන් ස්වාමික අපි හැමදෙනාම ස්වාමික ප්‍රජාවක් ලෙස කියන පණිවිඩය කුමක්ද? අපිට අවශ්‍ය පක්ෂ පාට සියල්ල ඉක්මවා යන ලද මහජන ව්‍යාපාරය. කුමක් වෙනුවෙන්? අපේ රට මේ අත්පත් වී තිබෙන ඉරණමේ මුදවා ගැනීම සඳහා අවශ්‍ය වෙන නිදහස් මහජන ව්‍යාපාරය. මේක ඕන. මේක හුදු දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. හුදු පක්ෂත් එක්ක බෙදෙන ව්‍යාපාරයක් නෙවෙයි. මේක මේ රට මුදවා ගැනීම සඳහා ගොඩනගෙන පුළුල්තම මහජන ව්‍යාපාරය. ඒක අපි පසුගිය දෙසැම්බර් මාසේ 21 වෙනිදා මහා ජාතික සමුළුව පවත්වලා ඒ නායක මණ්ඩලය හඳුන්වා දුන්නා. දැන් අපි දිස්ත්‍රික් මට්ටමින් ඇවිල්ලා අපේ දිස්ත්‍රික් විධායක සභාව හඳුන්වා දෙනවා. අපහුගිය 5 වෙනිදා ආරම්භ කරා මහනුවරි 21 අලුතර අද මාතර තිය ගම්පහ මේ ආදී දිස්ත්‍රික් ගණනාවක අපි මේ වැඩේ කරමින් යනවා. ඊළඟ අපි මේ දිස්ත්‍රික් සභාවට මෙතන රැස්වලා තිබෙනවා ඔබටත් විශාල වගකීමක් තිබෙනවා. මේ ගම්මාන මට්ටම දක්වා ගෙනියන්න ඕන. බොහෝ අයගෙන් අපිට එන විවේචනයක් චෝදනාවක් තමයි සහෝදරයෝ ඔයගොල්ලෝ ටීවී එකේ පේන්න ඉන්නවා. ඔයගොල්ලෝ දකින්නවා. හැබැයි ඔයගොල්ලෝ ගමේ නෑනේ කියලා. ගමේ ගොඩන ගන්න ඕන. අපි දන්නවා ගමේ මන්දි. හැබැයි ගොඩන ගන්න ඕන. නිසා අපි සැලසුමක් හදලා තිබෙනවා. මේ මාතර දිස්ත්‍රික්කේ රට පුරාම සෑම ග්‍රාම සේවා වසමකම NPP සභාව හදන්න ඕන. සෑම ග්‍රාම සේවා වසමකම NPP සභාව හදමු. ජාතික ජන බලවේගයේ සභාව ඒ ගමේ පන්සලේ හාමුදුරන් වහන්සේගේ අනුශාසන සහිතව ඒක ආගමික නායකයන්ගේ අනුශාසනාවන් සහිතව ගමේ විදුහල්පතිවරය ගමේ ප්‍රභූවරය ගොවි ජනතාවගේ නියෝජිතය තරුණය මේ ඔක්කොම එකතු වෙච්ච NPP සභාව හදමු. අපි මාස 7-8ක් පොරබදලා මේ NPP සභාවට ගොඩනගා ගන්න ඕන මේ මාතර දිස්ත්‍රික්කේ පුරාම. එතකොට උඩ සිට ගම දක්වා වීදන යාන්ත්‍රණයක් අපිට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. තව මේ ජනපජාව විවිධ ක්ෂේත්‍රයට ජීවත් වෙනවා. නීතිඥවරු කණ්ඩායම් අපි වෙනම පෙළ ගස්සන්න ඕන. විශ්වවිද්‍යාලාචාර්ය වෙනම පෙළ ගස්සන්න ඕන. ව්‍යාපාරික ප්‍රජාව වෙනම පෙළ ගස්සන්න ඕන. සුළු තේ කර්මාන්තය වෙනම පෙළ ගස්සන්න ඕන. දීවර ජනතාව වෙනම පෙළ ගස්සන්න ඕන. මේ සෑම ජනපජාවක්ම එකට පෙළ ගස්සන මහජන ව්‍යාපාරය අපි ගොඩනගා ගන්නවා. අපිට අන්නේ මහජන ව්‍යාපාරය අපි අපේක්ෂා කරන මට්ටමට වර්ධනය කරගන්න සමත් වුණොත් සාහිතික වශයෙන් එළඹෙන ජාතික මැතිවරණයකදී ජාතික ජන බලවේගයේද වෙත බලය අත්පත් කරගත හැකියි. හැබැයි මේ තියෙන මට්ටමින් බෑ. ඒකත් මම කියනවා. මේ තියෙන මට්ටමින් බෑ. අපි පිළිගන්න ඕනේ. අපි සතුරු අව탁සිරු කරන්න ඕනෙත් නැහැ. අපි අධි탁සිරු වෙන්න ඕනෙත් නැහැ. එහෙමනේ. දේශපාලන හරියටම අපිට සතුරාගේ හැඩරුවක් අපගේ ප්‍රමාණයක් පිළිබඳ අපිට හොඳ තක්සිරුවක් තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා. අද අපේ රටේ දේශපාලන ඉතාමත් හොඳ විභවයක් නිර්මාණය වී තිබෙනවා. වෙනදාට වඩා වැඩි විශේෂ අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. ඉතාමත් විශාල ජනවරමකින් බලයට පත් කරගත්තු පාලක කණ්ඩායම ඉතාමත් කෙටි කාලය තුළ අසාර්ථක බවට පත් වී තිබෙනවා. වෙනදා අසාර්ථක බවට පත් වෙනකොට අනෙක් කඳවුරු දෙස ඉබේම ගලාගෙන යනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නම් තිබුණේ ඒක අසාර්ථක බවට පත් වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉබේම ගලාගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නම් තිබෙන්නේ ඒක අසාර්ථක බවට පත් වෙනකොට එක්සත් ජාතික පක්ෂ දිශාවට ඉබේම ගලාගෙන යනවා. අද එහෙම එකක් නෙමෙයි තිබෙන්නේ. කඩාවැටෙමින් තිබෙනවා. පවතින පාලන පිළිබඳ විවේචනය විරෝධයක් මතු වී තිබෙනවා. හැබැයි කවුද පාලකයා කියලා තෝරාගෙන නැහැ. තෝරාගෙන තියෙනවද කවුද? කවුද ඊළඟට තෝරාගෙන නැහැ. නිසා මෙතන හොඳ විභවයක් තිබෙනවා. හොඳ ඉඩක් නිර්මාණය වී තිබෙනවා. මේ ඉඩ අපි හරියම සැලසුම් කරගත්තොත් ඊළඟ නවපන්නේ පාලනයක් ගොඩනැගීම සඳහා මේ අවස්ථාව අපිට උපයෝග කරගත හැකියි. අපි බලාපොරොත්තු. ඒකල යුතුයි. කුමක් වෙනුවෙන්? මේ රට හදන්න ඕන. ඒතර අපෙන් අහන ප්‍රශ්න කීපයක් තිබෙනවා. එක සමහර අපෙන් අහනවා ඕගොල්ලෝ බලය ගන්නකොට බලය ගත්තාම වංචා දූෂණ වලට මොකද කරන්න කියලා අහනවා. එක අපි ඕගොල්ලන්ට සහතිකයක් දෙනවා.
අපි මේ රටේ පළමු වතාවට බිහි කරනවා වංචා දූෂණ වලින් තොර අදූෂිත ආණ්ඩුවක්. මට හෝ මේ වේදිකාවේ ඉන්න කිසිවෙකුට හෝ මහජනයාගේ සතයක් හොරකම් කරන්න හෝ නාස්ති කරන්න හෝ වමනාවක් තියෙන මිනිස්සු නෙවෙයි. අපි ඒ වෙනුවෙන් දේශපාලන තෝරගත්ත මිනිස්සු නෙවෙයි. මම මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අවුරුදු 22කට ආසන්න කාලේ මහජනයාගේ සතයක් වංචා කරලා නැහැ, සතයක් නාස්ති කරලා නැහැ. මේ මොන දේශපාලන ව්‍යාපාරයක් අපේ රටේ. පසුගියදා මම පාර්ලිමේන්තුවේදී ජොන්සන් ෆර්නාන්ඩෝ මට ඇඟිල්ල දික් කරලා කිව්වා වංචනිකයන්ට දූෂිත දඬුවම් දීමේ බලයක් මා සතු තිබුණා කියලා. මම එවිගස නැගිටලා කිව්වා මට මේ බලය තිබ්බනම් ඔය ඉස්සරහ පෙළේ ගොඩක් අය නැහැ කියලා. ඒක කියන්න පුළුවන් වෙන්නේ මොකක් වුණොත්? ඒක කියන්න පුළුවන් කමද අදූෂිත ව්‍යාපාරයකටයි අදූෂිත පුද්ගලයෙකුට විතරයි. දූෂිතෙක් නම් පහුවද ඇතුලේ හොඳයි. ඕකෝය මම නම් කියන්නේ එයාට ගොඩක් අයට ඕක කියන්න බෑ. විපක්ෂීන්. ඒක කියන්න පුළුවන් අපිට විතරයි. නිසා එක මේ රට ගොඩනැගීම සඳහා පළමු පියවර අපි අදූෂිත දේශපාලන අදූෂිත ආණ්ඩුවක් හදනවා. දෙක මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරලා ගොඩ ගසා තිබෙන ධනෙ අපේ ඈත ගමි පාසලට වැසිකිලි පද්ධතියක් අදා දීම සඳහා තිබුණු ධනෙ අපේ ගොවි බිම්වල ගොවි ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා තිබුණු ධනෙ අපේ රට මන්මාව සංවර්ධනය කිරීම සඳහා තිබුණු ධනෙ අපේ අනාගත නිර්මාණය කිරීම සඳහා තිබුණු ධනෙ ඊටමත් පරපුටු පෞල් කණ්ඩායම් කතේ ගොඩ ගැසී තිබෙනවා. යුක්ති සහගත අයිතිය තමයි එම ධනෙ යලි මහජනයා වෙත බාර දී අපි වැඩේ කරනවා. අපිට කිසියකින් පෞද්ගලික පරිගැනීමක් හෝ පෞද්ගලික තරහක් මරහක් නැහැ. හැබැයි අපිට එකක් විසඳාගත යුතු තිබෙනවා. ඔබ මේ රටේ මහජනයාට අයිති ධනය හඳු ගණන් ගොඩගසා තිබෙනවා. ඒවා යලි අත්පත් කර ගැනීම යුක්ති සහගත ආණ්ඩුක වගකීමක්. ඒ වැඩේ අපි කරනවා. ඒ කරන්න පුළුවන් අපිට විතරයි. කවදාවත් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ නැහැ. කවදාවත් දූෂණය කරපු ධනයක් එකතු කරගන්නේ නැහැ. කවදා හරි දූෂිතයෙකුට දඬුවම් ලැබිය හැකි වන්නේ දූෂණය එක්රැස් කරපු ධනය යලි ජනතාවට පැවරිය හැකි වන්නේ අදූෂිත පාලනයකට විතරයි. අන්න අපි එක් කොට නගනවා. ඒතර කට්ටිය අපෙන් අහනවා අදූෂිත භාවයේම ඇතිද? සමහර අය. ඒක සමහර අය හිතන මෙහෙම හොරා කමිනුත් රට හදන්න පුළුවන් කියලා. එහෙම විතරයි ඉන්නවා. හැබැයි අපි හිතන මොකක්ද? අදූෂිත භාවයෙන් විතරක් මදි රටක් හදන්න. හැබැයි ඒක අත්‍යවශ්‍යයි. එහෙම නෙවෙයි. අදූෂිත භාවය කියන මහජනයාගේ ධනය හොරකම් කරන්නේ නැති එක, මහජනයාගේ ධනය නාස්ති නොකරන එක, මහජනයාගේ ධනය දූෂණය නොකරන එක විතරක් ඇතිද රටක් හදන්න? ඒක විතරක් මදි අපි දන්නවා. හැබැයි ඒක අත්‍යවශ්‍ය කරුණක්. ඒක නැතුව රටක් හදන්න බෑ. ලෝකේ හොරෙක් හදපු රටක් නෑ. ලෝකේ දූෂිතෙක් හදපු රටක් නෑ. ලෝකේ හැමදාම රටක් හදලා තිබෙන්නේ ඒ රට පිළිබඳව ඒ රටේ මහජනයා පිළිබඳව අවංක ඇල්මක් බැල්මක් වමනාවක් තිබෙන දේශපාලන ව්‍යාපාරයන් සහ නායකයින් විතරයි. කොයිද හොරෙක් රටක් හදන්නේ? Taman හදනවා නිසා. ඒකනේ උනේ අපිට. හැබැයි වංචා දූෂණ වලින් තොර පාලනයකින් විතරක් රටක් හදන්න බෑ. හැබැයි වංචා දූෂණ වලින් තොර පාලනයක් අත්‍යවශ්‍ය රටක් හදන්න. ඒක නැතුව රටක් හදන්න බෑ. ඒ නිසා අපි පළමු කොටම අපි ඒ කාර්යය කරමු. දෙවනුව මේ දේශපාලකයා උඩුමහලෙන් බිමට බස්සනවා. අපේ රටේ දේශපාලකයා කියන්නේ නීතියට යටත් නෑ. කොයි දේශපාලක නීතියට යටත්? අපේ රටේ දේශපාලකයන් නීතියට උඩින්. ඔයගොල්ලෝ දැක්කනම් පහුගියදා නේද අර අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරි මහත්මිය එක්තරා රියදුරු මහත්මියෙක් බීගෙන යනකොට එයාව අල්ලනවා. අරයා ගන්නවා තමන් එකට බිපු OIC පෝල් එක. OIC අරගෙන අර පොලිස් කොස්තාපල් මහත්මයාට කුණු හරපෙන් බයින. හැබැයි අරයා බිව්වේ ඇමති කෙනෙක් එක්ක නම් එයා කෝල් එක ගන්න ඇමතිට. ඇමති කුණු හරපෙන් බයින OICට. මොකයි ඇත්ත කතාව? මොකද සිදු වී තිබෙන්නේ? අඩුම තරමේ අපේ රටේ ට්‍රැෆික් නඩුවක්වත් සාධාරණ විසඳන්න බැරි තැනකට අවිලා තිබෙනවා. පොලිසිය මහත්වරයෙකුට වාහන අනතුරකට මැදිහත් වෙන දේශපාලනයක් මතුවී තිබෙනවා.
අපේ රටේ නීතිය විධාන ආධිපත්‍යය විදවටී තිබෙන්නේ කුමක් හේතු කොටගෙන? ට්‍රැෆික් නඩුවට පවා දේශපාලන මැදිහත් වීමක්. මේකයි සිදු වෙන්නේ. අද දේශපාලනේ මැදිහත් වෙන්නේ නැති නඩු සාධාරණ විසඳෙනවා. හැබැයි දේශපාලනේ මැදිහත් වෙන ඕනෑම නඩුවක් විසඳීම් පිළිබඳ සැකේ සහ විශ්වාසය ගොඩ නැගී තිබෙනවා. එහෙම නැද්ද? දැන් මම දන්න මේ හෙට අනිද්දා ගම්පා උසාවියේ නඩුවක් පිළිබඳ තීන්දුවක් දෙන්න ඉන්නවා. මොකද තීන්දුව විය හැකි? නිදහස් කොට නිදහස් කොට ඇත. බැසි. ඔබ තමයි වෙන්නේ. ඒ කියන්නේ අද නඩුවේ තීන්දුව අපිට හැප කෙනාට උපකල්පනය කරන්න පුළුවන් මොකක් මතද? ඒක දේශපාලන හැඩරුව මත. පසුගිය අල්ලස් කොමිසම පවරා තිබුණු නඩු 13කින් 12 අයින් කරගත්තා. එකක් ඉතුරු කරා. කාගේද? වෙල්ගමගේක. වෙල්ගම අනිත් පැත්තේ. ඉතින් මේ අපි ඇස් ඉදිරියට සක්සු දැස්සේ පැහැදිලි. අපේ රටේ නීතිය විධානය කියන්නේ කුමක්ද? බලය යොදන දේශපාලන අධිකාරියට යටත් කරන අද නීතිය සහ විධාන ආධිපත්‍යයක් තිබෙනවා. අපි හැමදාම විශ්වාස කරන අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව දක්ෂයි. හොඳ ඉවක් තිබෙනවා. අපේ රටේ ඕනෑම නමගිය අපරාධයක් මේ පොලිස් දෙපාර්තමේන්තුව සතිය දවස් 2ක් 3ක් යනකොට හොයාගන්නවා. අඟුලාන මිනිමරුම හොයාගන්න. ඕනෑම කපූල බලන්න. මේ පොලිස් දෙපාර්තමේන්තුව හොඳ ඉවක් තිබෙනවා. හොඳ හැකියාවක් තිබෙනවා. ඔබ කවුරු හෝ කෙනෙක් පොලිසියට කියලා බොරු පැමිණිල්ලක් දාන්න ගියොත් පොලිසිය මහතා දන එක බොරු කියලා සමහරවිට අපිට හදලා කියනවා මෙන්න මේ විදියට දාන්න නැත්නම් ඔබ බොරු කියලා එනවා කියලා. ඒකට බොරු පැමිණිල්ල දාන විදියක් කියලා දෙනවා. ඒ තරම ඉවක් තියෙනවා. හැබැයි අපිට හොයාගන්න බැරි උච්ච අපරාධ තිබෙනවා. ඒ හොයාගන්න බැරි වුණ හැම අපරාධයක් පිටිපස්සම දේශපාලන හස්තයක් තිබෙනවා. ලසන්තගේ ඝාතනය, කිත්නාර්ගේ පැහැරගෙන යාම, ප්‍රහාරය, පොද්දල ජයන්තගේ ප්‍රහාරය, එක්නලිගොඩගේ පැහැරගෙන යාම හොයාගන්න බැරි වී තිබෙනවා. නේද? පාස්කු ප්‍රහාරය හොයාගන්න බැරි වී තිබෙනවා. එයි ඔක්කොම පිටිපස්ස දේශපාලන හස්තයක් තිබෙනවා. නිසා අපේ රටේ නීතියේ විධාන ආධිපත්‍යය මේ අඳුරු දේශපාලන හස්තයකින් වසා තමා තිබෙනවා. එනිසා අපි පළමු කොටම අපේ රටේ නීතිය විධාන ආධිපත්‍ය තහවුරු කරන්න නම් මේ දේශපාලන කඩතුරාවකින් දේශපාලන කඩු තිරයකින් වසා තිබෙන මේ නීති විධාන ආධිපත්‍ය අපි ගලවා මුදවා ගත යුතුයි. අන්න ඒ කාර්යය අපි කරමු. අපිට බේරා ගන්න කිසි අපරාධකාරයෙක් නැහැ. අපිට බේරෙන්න අපරාධයක් අපි කරලත් නැහැ. එයාට විතර මේ නීති විධාන ආධිපත්‍ය තහවුරු කරන්න. ඊළඟ දේශපාලක නීතියට යටත් කරන්න ඕන. දේශපාලක උඩුමහලින් බිම්මහලට බස්සන්න ඕන. අද දේශපාලන කියන වරප්‍රසාදල තනතුරක්. විශ්‍රාම වැටුප අහෝසි කරන්න ඕන. වාහන පර්මිට් අහෝසි කරන්න ඕන. ඇමතුරුන්ට ගෙවල් දෙන එක අහෝසි කරන්න ඕන. හිටපු ජනාධිපතිතුරු බලා ගන්න එක අහෝසි කරන්න ඕන. මේ සියල්ල අහෝසි කරනවා. අහෝසි කරලා දේශපාලකයන් යම් ඔබ නීතිඥ මහත්මයෙක් ඔබගේ වෘත්තිය. දේශපාලකයා අපේ වෘත්තිය. එච්චරයි. අපි හැමදාම සමහවුල් කරන ලෙස මේ රට ගොඩනැගීම සඳහා දායකත්වයේ සපයන පාලනයක් බවට පත් කරනවා. මේ දෙක අවශ්‍ය මේ රට හදනවා. අදූෂිත දේශපාලනයක් සාමූහික මැදිහත් වීමත් අපි ගොඩනගනවා. ඊළඟ අපෙන් අහනවා ඔයගොල්ලෝ අපුවම පෞද්ගලික අංශයට මොකද වෙන්නේ? මොකද යන්නේ? මේ ව්‍යවසායකයාට මොකද වෙන්නේ? අපේ ව්‍යාපාරිකට මොනව වෙන්නේ? ගෙවල් තිබොත් ගෙයක් ගනීද? ඉඩමක් තිබොත් ඉඩම් දෙකක් තිබොත් ඉඩමක් ගනීද? අපේ ව්‍යාපාර කඩාවැටෙයිද? එහෙම දේශපාලනයක් නෙවෙයි අපි යෝජනා කරන්නේ. අපි යෝජනා කරන්නේ මේ රට සංවර්ධනය කරන්න. හැබැයි සංවර්ධන ඉලක්ක අරමුණු සකස් කරන්න කවුරු විසින්ද? ආණ්ඩුව විසින්. මොකද සංවර්ධන ඉලක්ක හදන්න පුළුවන් ආණ්ඩුවට. සංචාරක ව්‍යාපාරේ නියලන ඒ ශාස්ත්‍ර පිළිබඳ දන්න. තේ කර්මාන්තේ නියලන ඒ ශාස්ත්‍ර පිළිබඳ දන්න. ඉදිකිරීම කර්මාන්තේ නියලන ඒ ශාස්ත්‍ර පිළිබඳ දන්න. හැබැයි රටේ සමස්ත පිළිබඳ දන්නේ ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුව විසින් මොකද කළ යුතු වන්නේ? ආණ්ඩුව විසින් කළ යුතු තිබෙනවා තව අවුරුදු 10කින් අපේ රට කොතෙන්ද ගෙනියන්නේ? 2030 දී අපේ රට කොතෙන්ද ගෙනියන්නේ? අපි උදාහරණයක් හිතමු. 2030 දී අපේ සංචාර කර්මාන්ත කොතෙන්ද? අපේ සංචාර කර්මාන්තේ ගොඩනගිය හැකි රට දෝ පුළුවන්. ඉතාමත් හොඳ විභවයක් වෙන සංචාරක ව්‍යාපාරය ගොඩනගා ගන්න පුළුවන් ඉඩක් තිබෙනවා අපේ රටේ. ඉතාමත් හොඳ වෙරළ තීර දෙකක් තිබෙනවා. දකුණු සහ නැගෙනහිර. දකුණට වාර ගන්නන කාලෙට අපිට නැගෙනහිර විවෘත වෙනවා. නැගෙනහිර වාරංග කාලෙට දකුණු විවෘත වෙනවා. ඒ වගේම ඉතාමත් හොඳ සින්දර වෙරළ තීරයක්. ලෝකේ සර්ෆ් වදින ප්‍රධාන මධ්‍යස්ථාන වෙන එකක් වැලිගම.
අන්තික පාසි කුඩා. ඉතාමත් නේද සත්‍යමත් විෂයක් ලෝකේ අපේ විශ්වවිද්‍යාලවල උගන්වනවා. ලෝකෙ ඉතාමත් ප්‍රබල. හැබැයි 2018 දී නැවත සමාලෝචනය කරා. අවංකභාවයේ වීර්ය අධිෂ්ඨානයේ ලංකාවට අවශ්‍ය වෙන ආල්මෙට්‍රික්ටු ලක්ෂ 23යි.